අයිබෝන් අපි අද කතා කරමු සන්නාක ප්‍රකාරය හා සප්‍රමාණ උපප්‍රකාරය. ඒක සන්නාක ප්‍රකාරයක් කියලා කියන්නේ මොකද්ද? මධ්‍ය පදයේ පිහිටීම. සන්නාකයක තියෙනවා පද තුනක්. සාධ්‍ය පදය, පක්ෂ පදය සහ මධ්‍ය පදය කියන අවස්ථාව. එතකොට මේ සන්නාකයේ අපි සරල සන්නාකයක් මේ තියෙන්නේ සන්නාකයක්. ඒ කියන්නේ අවයව දෙකයි නිගමනයයි. මේ තියෙන පළවෙනියට දීලා තියෙන්නේ අවයව දෙක. එතකොට මේ අවයව දෙක භාවිත කරලා අපි හදා ගන්නවා කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ පළවෙනි එක අවයව දෙක. මේ තියෙන්නේ නිගමනය. එතකොට මේ නිගමනය තුල තියෙනවා පද දෙකක් S සහ P කියන අවස්ථාව. මේ අනුව S පදේ තමයි මේ තියෙන්නේ, P පදේ තමයි මේ තියෙන්නේ. එතකොට දෙකට පොදු පදයට අපි කියනවා මධ්‍ය පදය කියලා. එතකොට මේ මධ්‍ය පදය. එතකොට P පදයේ තියෙන අවයවයට අපි කියනවා සාධ්‍ය අවයවය කියලා. S පදයේ තියෙන අවයවයට අපි කියනවා පක්ෂ අවයවය කියලා. නිගමනයේ තියෙන්නේ S පදේ සහ P පදේ තමයි. මේක වෙනස් වෙන්නේ නැහැ. PS වෙන්නේ නැහැ. SP වෙන්න ඕනේ. එතකොට ඒක ඇදලා තියෙන්නේ S සහ පක්ෂ පදේ සහ සාධ්‍ය පදයෙන් තමයි නිගමනය හැදලා තියෙන්නේ. එතකොට මේ සන්වාක්‍යයක තියෙන විදිය. එතකොට මේ සන්වාක්‍යයක තියෙනවා ප්‍රධාන වශයෙන් පද තුනක්. ඒ පද තුන තමයි මධ්‍ය පදය, මේ M අකුරෙන් කියන්නේ මධ්‍ය පදය. සාධ්‍ය පදය P අකුරෙන් කියන්නේ සාධ්‍ය පදය. මේකට අපි කියනවා predicate කියලා. එතකොට predicate කියනකොට මෙන්න මේක අනුව අපි S එක අරගෙන තියෙනවා. S කියලා කියන්නේ පක්ෂ පදේ. දැන් සමහර වෙලාවට සිංහලාර්ථයට මේක වෙනස් වුණොත් මේ විදිහට ගියොත් සාධ්‍ය පදයේ S වලින් පක්ෂ පදයේ P වලින් ඒක වැරදි. ඒ නිසා මතක තියාගන්න සාධ්‍ය පදයේ P වලින් පක්ෂ පදය S වලින් යන්න. ඒකට මේ පද තුනක් සන්වාක්‍ය තුල තියෙනවා. මේ සන්වාක්‍ය තියෙන පද තුන අවයව තුනේ තියෙන්නේ. සාධ්‍ය පදයේ තියෙන්නේ සාධ්‍ය අවයවය තුල, පක්ෂ පදයේ තියෙන්නේ පක්ෂ අවයවය තුල. ඒකට නිගමනය හැදලා තියෙන්නේ සාධ්‍ය සහ පක්ෂ අවයවය දෙකෙන්. පළවෙනියට තියෙන්නේ පක්ෂ අවයවය, දෙවෙනියට තියෙන්නේ සාධ්‍ය පදය. වල සන්නාක්‍ය ප්‍රධාන ප්‍රකාර තුනක් තියෙනවා. ඒ ප්‍රකාර තුන තීරණය වෙන්නේ මධ්‍ය පදයේ මත. පළවෙනි එක තියෙන්නේ අපි මධ්‍ය පදයේ පිහිටන ආකාරය අනුව. මධ්‍ය පදයේ පිහිටන ආකාරය අනුව ප්‍රකාර අපිට හතරක් තියෙනවා. ප්‍රධාන ප්‍රකාර හතරක් තියෙනවා. මේ මධ්‍ය පදයේ කියලා කියන්නේ මේ තියෙන මධ්‍ය පදයේ පිහිටන ආකාර විදියට ප්‍රකාර හතරක් තියෙනවා. ඒකට මේවට අපි කියනවා ප්‍රධාන ප්‍රකාර කියලා. බලන්න මෙන්න මේ පළවෙනි ප්‍රකාරයේ තියෙන්නේ සාධ්‍ය අවයවය තුල. සාධ්‍ය අවයවය තුල මේ දෙවෙනි එක පක්ෂ අවයවය, මේ තියෙන නිගමනය. එතකොට සාධ්‍ය අවයවයේ වාච්‍යයේ පක්ෂ අවයවයේ වාචකයේ පිටනොල මධ්‍ය පදය අපි එකට කියනවා පළවෙනි ප්‍රකාරය කියලා. දෙවෙනි එකේදී දෙවෙනි ප්‍රකාරය තුල සාධ්‍ය අවයවයේ සහ පක්ෂ අවයවයේ තුල දෙකේම තියෙන නිගමනය මධ්‍ය පදයේ පිළිලා තින්නේ වාචකයේ තුල. ඒකට මේ අවස්ථාව දෙවෙනි ප්‍රකාරයේ තියෙන මේ විදිහට තුල තුන්වෙනි ප්‍රකාරයේ මධ්‍ය පදය අවස්ථා දෙකක සාධ්‍ය අවයවය සහ පක්ෂ අවයවය තුල වාචේ තමයි මධ්‍ය පදයේ පිළිලා තියෙන්නේ. හතරවෙනි ප්‍රකාරයේදී සාධ්‍ය අවයවය පක්ෂ අවයවය තියෙනවා නම් එතකොට පක්ෂ අවයවය තුල තියෙන්නේ සාධ්‍ය අවයවයේ වාචකයේ පක්ෂ අවයවයේ වාච්‍යයේ පිළිනවා නම් ඒක හතරවෙනි ප්‍රකාරයට තමයි සම්බන්ධ වෙන්නේ. එතන ප්‍රධාන ප්‍රකාර හතරක් තියෙනවා. ඒ ප්‍රධාන ප්‍රකාර හතර තීරණය වෙන්නේ සන්වාක්‍යයේ මධ්‍ය පදයේ පිහිටන ආකාරය අනුව. එතකොට ඒ ආකාර තියෙනවා. පළවෙනි ප්‍රකාරයේදී වාච්‍යයේ සාධ්‍ය අවයවයේ වාච්‍යයේ පක්ෂ අවයවයේ වාචකයේ පිළිනවා පළවෙනි ප්‍රකාරය තුල. දෙවෙනි ප්‍රකාරය තුල සාධ්‍ය අවයව සහ පක්ෂ අවයව දෙකේම වාචකයේ පිහිටනවා මධ්‍ය පදය. තුන්වෙනි ප්‍රකාරය තුල සාධ්‍ය අවයව සහ පක්ෂ අවයව වාචකයේ පිහිටනවා. හතරවෙනි ප්‍රකාරය තුල සාධ්‍ය අවයව වාචකයේ තුලත් පක්ෂ අවයව වාච්‍ය තුල පිහිටනවා ප්‍රධාන ප්‍රකාරය. එතකොට ප්‍රකාර හතරක් තියෙනවා. මේ ප්‍රධාන ප්‍රකාරය ඔක්කොම තීරණය වෙන්නේ මධ්‍ය පදයේ පිහිටීම අනුව. ඊළඟට බලමු අපිට ප්‍රධාන ප්‍රකාරවල උප ප්‍රකාර අපිට තියෙනවා
පළවෙනි ප්‍රකාරය අර මධ්‍ය පදයේ පිහිටන ආකාරය අපි පැහැදිලි කළා. පළවෙනි ප්‍රකාරයේ තියෙන ඒකට අනුව ඒ කියන්නේ මධ්‍ය පදයේ පිහිටනවා MP SM SP මෙන්න මේ ආකාරය අනුව පිහිටන උපප්‍රකාර ටිකක් අපිට තියෙනවා. ඒකට මේ උපප්‍රකාර අපිට 6ක් තියෙනවා. පළවෙනි ප්‍රකාරයේ උපප්‍රකාර 6ක්. මේ තියන්නේ පළවෙනි එක බාර්බරා, දෙවෙනි එක සෙලරන්ට්, තුන්වෙනි එක දාරී, හතර ෆෙරියෝ, පහ බාර්, හය සෙලරන්ට්. Accelerate. බලන්න මෙන්න මෙතන තියෙනවා අපිට උපප්‍රකාර 6ක්. මේ උපප්‍රකාර 6 තීරණය වෙන්නේ මේ පිහිටන ආකාරය අනුව. මධ්‍ය පදයේ පිහිටන ආකාරයට අනුව මේවයි අපි මේ තියෙන පළවෙනි අවයවය, ඒ කියන්නේ සාධ්‍ය අවයවය, පක්ෂ අවයවය, සානිගමනය. එතකොට ප්‍රස්තුත තුනම ඒ ප්‍රස්තුත වෙලා තියෙනවා මධ්‍ය පදයේ පිහිටන්න ඕනේ මෙන්න මේ ආකාරයට තමයි මේ කියන උපප්‍රකාර 6. එතකොට මෙතන දෙවෙනි එක තමයි මේ තියෙන්නේ සාධ්‍ය අවයවය, පක්ෂ අවයවය සහ සාධ්‍ය අවයවය, පක්ෂ අවයවය, නිගමනය. එතකොට මේ අවස්ථා තුන මේ පිළිවෙලින් තියෙන්නේ. අපිට සාධ්‍ය අවයවය එතකොට මධ්‍ය පදයේ පිහිටන්න ඕනේ වාච්‍යයේ, පක්ෂ අවයවයේ මධ්‍ය පදයේ පිළිගන්න ඕනේ වාචකයේ. එතකොට මේ අවස්ථා ටික තමයි පිළිවෙලින් තියෙන්නේ මේ vowel ස්වර. ඒ කියන්නේ ඉංග්‍රීසි ODS ස්වර අක්ෂර වලින් පෙන්වන්නේ ප්‍රස්තුත වර්ගය. මේ තියෙන්නේ ඒ ප්‍රස්තුත වර්ග ටික. මේ අලුතෙන් මම මේ රතු පාටින් දක්වලා තියෙන්නේ අපිට පැරණි නිර්දේශය අපිට තිබුණේ උපප්‍රකාර 19යි. නව නිර්දේශයේ මේක අපිට 24ක් කළා දින මේ එතකොට ඒ අලුතෙන් එකතු වෙච්ච ඒවා තමයි මම මේ රතු පාටින් පෙන්වලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථා ටිකෙන් දැන් අපිට තියෙනවා EAO කියන අවස්ථාව, මේ සෙලරන්ට් කියන අවස්ථාව සහ බාර්බරි අවස්ථා දෙක දුබල උපප්‍රකාර විදිහට සලකන්නේ. ඒ නිසා දුබල උපප්‍රකාර කියලා කියන්නේ නිගමනය විශේෂ ප්‍රස්තුතකින් අවසන් වෙලා තියෙන්නේ. එතකොට නිගමනය විශේෂ ප්‍රස්තුතකින් අවසන් වෙච්ච ඒ දුබල උපප්‍රකාර දෙකක් බාර්බරි සහ සෙලරන්ට් කියන අවස්ථා දෙක පෙන්නුවා නව නිර්දේශයත් එක්ක. එතකොට උපප්‍රකාර පළවෙනි ප්‍රකාරයේ උපප්‍රකාර අපිට තියෙනවා 6ක්. මේ ඒ පළවෙනි ප්‍රකාරය සම්බන්ධ. ඒකේ විශේෂ ප්‍රවේද දෙකක් තියෙනවා. බලන්න ඒකේ පළවෙනි එක තමයි විශේෂ ප්‍රස්තුතයක් වෙතොත් එය පක්ෂ අවයව විය යුතුයි. අන්න විශේෂ ප්‍රස්තුතයක් වුණොත් පක්ෂ අවයව විය යුතුයි. දැන් මෙතන විශේෂ ප්‍රස්තුතයක් නැහැ. බාර්බරා කියන අවස්ථාවේ විශේෂ ප්‍රස්තුතයක් දක්නට නැහැ. දෙවෙනි අවස්ථාවේ සෙලරන්ට් කියන අවස්ථාවේ විශේෂ ප්‍රස්තුතයක් නැහැ. තුන්වෙනි එකේ දාරී කියන අවස්ථාවේ විශේෂ ප්‍රස්තුතයක් වුණොත් එය පක්ෂ අවයව විය යුතුයි. මෙන්න පක්ෂ අවයවය. ඒකට මේක විශේෂ ප්‍රස්තුතයක් වෙලා තියෙනවා. ඊළඟට මෙතන විශේෂ ප්‍රස්තුතයක් වෙලා තියෙනවා. මේ පක්ෂ අවයව වුණොත් අනිත් අවස්ථාව මෙතන විශේෂ ප්‍රස්තුතය වෙලා තියෙනවා. එතකොට විශේෂ ප්‍රස්තුතයක් වෙතොත් එය පක්ෂ අවයව විය යුතුයි. දෙවනි රීතිය නිෂේධන ප්‍රස්තුතයක් වෙතොත් එය සාධ්‍ය අවයව විය යුතුයි. නිෂේධන ප්‍රස්තුතයක් කියලා කියන්නේ නැතාර්ථයේ තියෙන ප්‍රස්තුතයක් නම් එය සාධ්‍ය අවයව නම් පළවෙනි එක විය යුතුයි. බලන්න මෙතන ඒක ගැටලුව නෑ. මෙතන විශේෂ ප්‍රස්තුතයක් තියෙනවා සාධ්‍ය අවයවය. මෙතන සාධ්‍ය අවයව විශේෂ ප්‍රස්තුතයක්, මෙතන සාධ්‍ය අවයව විශේෂ ප්‍රස්තුතයක්. එහෙනම් ඒ කියන රීතියට එකකව තමයි මේ උපප්‍රකාර ටික උඩ නැගිලා තියෙන්නේ. නවන්න පළවෙනි ප්‍රකාරයේ තියෙන උපප්‍රකාර 6 බාර්බරා, සෙලරන්ට්, දරී, ෆෙරියෝ, බාර්බරි, සෙලරන්ට් කියන අවස්ථා 3 අවස්ථා 6 තමයි මේ උපප්‍රකාර ටික තමයි මේ තියෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රකාරයේ උපප්‍රකාර. එතකොට දෙවෙනි ප්‍රකාරයේ උපප්‍රකාර අපිට සෙසරේ, කෙමස්ට්‍රස්, පෙස්ටිනෝ, බරෝකෝ, සෙසරෝ, කෙමස්ට්‍රස් කියන අවස්ථා 6. ඒ කියන්නේ උපප්‍රකාර 6 තමයි අපිට සම්බන්ධ වෙන්නේ මේ උපප්‍රකාර දෙවෙනි ප්‍රකාරයේ උපප්‍රකාර විදියට. දැන් ඒකෙත් මේ තියෙන අවස්ථාවේ මේ සාධ්‍ය අවයව, පක්ෂ අවයව, නිගමනය. සාධ්‍ය, පක්ෂ, නිගමනය. සාධ්‍ය, පක්ෂ, නිගමනය. මේ අවස්ථා ටික තමයි මේ පිළිවෙලින් තියෙන්නේ. ස්වර අක්ෂර වලින් ඉංග්‍රීසි වලින් ස්වර අක්ෂර වලින් පෙන්නලා තියෙන අදාළ ප්‍රස්තුත වර්ගය. මේ අවස්ථාවල දැන් අපිට මේකේ වෙන්නේ PM SM SP කියන අවස්ථාව. එතකොට මේකෙදී භාවිතා කරන්නේ අවස්ථා දෙකේම අවයව දෙකේදීම මධ්‍ය පදේ පිහිටන්නේ වාචකයේ තුල.
බලමු අපි එතකොට ඒකේ රීති ටිකක් අපිට තියෙනවා. දැන් මේ තියෙන අවස්ථාව මේ පිළිවෙලින් තියෙන්නේ සාධ්‍ය පක්ෂ නිගමනය, සාධ්‍ය පක්ෂ නිගමනය, මේ සාධ්‍ය පක්ෂ නිගමනය. මේ ප්‍රස්තුතයේ වර්ගය තමයි මේ තියෙන්නේ. අපිට ප්‍රස්තුත හතරක් තියෙනවා. A, I, O කියන අවස්ථා. එතකොට ඒ අවස්ථා වලින් උපප්‍රකාරය තීරණය කරලා තියෙන්නේ මෙන්න මේ වවල්ස් වලින් පෙන්නන්නේ අපේ ප්‍රස්තුත ටික. එතකොට ඒ අනුව අපේ උපප්‍රකාර තියෙනවා සෙසරේ, කෙමස්ට්‍රස්, වෙස්ටිනෝ, වරකෝ, සෙසරෝ, කෙමස්ට්‍රස් කියන අවස්ථා ටික. ඒකෙත් රීති ටිකක් භාවිතා වෙලා තියෙනවා. බලමු අපි කොහොමද ඒක ඉදිරියට තියෙන්නේ කියලා. අවයව දෙකම ප්‍රතිෂේධනාත්මක විය නොහැකිය. දැන් අවයව දෙකක් ප්‍රතිෂේධනාත්මක වෙන්න බෑ. බලන්න මෙතන අවයව දෙක කියලා කියන්නේ මෙන්න මේ මුල් අවස්ථා දෙක. සාධ්‍ය අවයව සහ පක්ෂ අවයවය. මෙතන ප්‍රතිෂේධනය, මෙතන ප්‍රතිජානනය. මෙතන ප්‍රතිජානන, මෙතන ප්‍රතිෂේධන. මෙතන ප්‍රතිෂේධන, මෙතන ප්‍රතිජානන. මේ බලන්න මේ අවස්ථාව මේක ප්‍රතිජානන, මෙතන ප්‍රතිෂේධන වෙනවා. මෙතන ප්‍රතිෂේධන, මෙතන ප්‍රතිජානනයි. එතකොට එහෙම වෙලා නැහැ. අවයව දෙකම ප්‍රතිෂේධන විය නොහැකි කියන එක අවයවයක් හරි ප්‍රතිජානන විය යුතුයි කියන එක මේ කියන්නේ. විශේෂ ප්‍රස්තුතයක් වෙතොත් එය පක්ෂ අවයව විය යුතුයි. පක්ෂ කියලා කියන්නේ දෙවනි අවයව, දෙවනි එක. දෙවනි බලන්න දෙවනි අවස්ථාව. දෙවනි අවස්ථාවේදී විශේෂ ප්‍රස්තුතයක්. මෙන්න මෙතන විශේෂ වෙලා තියෙනවා. හැබැයි පළවෙනි එකේ නෑ. මෙතන විශේෂ වෙලා තියෙනවා. පළවෙනි එකේ නෑ. හැම එකම එහෙනම් ඒකටවත් නෑ. නම් මෙන්න මේ රීති දෙකට එකඟව ගොඩනැගුණු දෙවනි ප්‍රකාරය උපප්‍රකාර 6 තමයි මේ තියෙන්නේ. ඒකට මම මේ අතු පාටි පෙන්නලා තියෙන්නේ මේ අලුතෙන් එකතු වුණු දෙක සෙසරෝ සහ කෙමස්ට්‍රස් කියන අවස්ථා දෙක. තුන්වන ප්‍රකාරය උපප්‍රකාර කියන්නේ අපිට තුන්වන ප්‍රකාරයේදී සිද්ධ වෙන්නේ උපප්‍රකාර මධ්‍ය පදය පිළිටන ආකාරය අනුව අපිට 6ක් තියෙනවා. දරප්ති, දෙසමිස්, දටිසි, ප්‍රෙලප්ටන්, බෝකාඩෝ, ෆෙරිසෝන් කියන අවස්ථා. එතකොට මේ අවස්ථාවලදී බලන්න මේ අවස්ථා ටික මේ තියෙන්නේ ප්‍රස්තුත වර්ගය වවල්ස් වලින් පෙන්නලා තියෙන්නේ. එතකොට ඒ අනුව අපිට තියෙනවා අලුතෙන් මේකට එකතු වෙන්නේ නැහැ. ඒ පැරණි 6ම තමයි උපප්‍රකාර විදිහට තියෙන්නේ. ඒතකොට ඒකෙත් රීති දෙකක් තියෙනවා. නිෂේධන අවයවයක් වේ නම් එය සාධ්‍ය අවයව විය යුතුයි. නිෂේධන අවයවයක් වෙනවා නම් සාධ්‍ය කියලා කියන්නේ පළවෙනි අවයවය. බලන්න පළවෙනි අවයව මම මේ රවුට් කරනවා. එතකොට එතන නිෂේධන අවයවයක් වුණොත් ඒක සාධ්‍ය අවයව විය යුතුයි. සාධ්‍ය අවයව කියලා කියන්නේ මේක. එතකොට නිෂේධන අවස්ථා තියෙනවා මෙතන. මේ අවස්ථා තුනේම නිෂේධන අවස්ථා තියෙනවා. එතකොට නිෂේධන අවයවයක් වේ නම් එය සාධ්‍ය අවයව විය යුතුයි. පක්ෂ අවස්ථාවල නැහැ. ඒ අවස්ථාවල නැහැ. නිගමනයේ විශේෂ ප්‍රස්තුතයක් විය යුතුයි. නිගමනයේ විශේෂ වෙන්න ඕන අනිවාර්යෙන්. එතකොට නිගමනය කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව. මේ අවස්ථාවේදී විශේෂ ප්‍රස්තුතයක් වෙලා තියෙනවා මේ අවස්ථාව මේ උපප්‍රකාර 6 නම් මෙන්න මේ රීති 6ට එකකව තමයි තුන්වන ප්‍රකාරය හැදිලා තියෙන්නේ. එතකොට අපිට තුන්වන ප්‍රකාරයේ තියෙන උපප්‍රකාර 6ක්. දරප්ති, දෙසමිස්, දටිසි, ප්‍රෙලප්ටන්, බෝකාඩෝ, ෆෙරිසෝන් කියන. ඒකට ඒ 6 තමයි තුන්වන ප්‍රකාරයේ උපප්‍රකාර වෙන්නේ. හතරවෙනි ප්‍රකාරයේ උපප්‍රකාර එතකොට එතන සිද්ධ වෙන්නේ PM MS SP. එතකොට මේ අවස්ථාව තමයි මධ්‍ය පදේ පිළිටන්නේ. එතකොට ඒ අනුව අපිට ඒකෙත් තියෙනවා උපප්‍රකාර 6ක්. රොමැන්ටික්, කැමනස්, දිමරිස්, ෆෙසපෝ, ෆෙරිසෝන්, කැමනොස් කියන අවස්ථා. එතකොට මෙන්න මේ උපප්‍රකාර 6 තමයි හතරවෙනි ප්‍රකාරයේ උපප්‍රකාර වෙන්නේ. ඒකෙත් අපිට සාධ්‍ය අවයවය මේ කියනවා ඒකේ ක්‍රීති තුනක් තියෙනවා. සාධ්‍ය අවයව ප්‍රතිජනනාත්මක නම් පක්ෂ අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. සාධ්‍ය අවයවයේ ප්‍රතිජානන නම් පක්ෂ අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. පක්ෂ අවයවයේ ප්‍රතිජානනාත්මක නම් නිගමනයේ විශේෂ ප්‍රස්තුතයක් විය යුතුයි. අවයවයක් නිෂේධනාත්මක නම් සාධ්‍ය අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. බලමු අපි මේකේ තියෙන විදිය. සාධ්‍ය අවයවයේ ප්‍රතිජානනාත්මක නම් සාධ්‍ය අවයව ප්‍රතිජානන අවස්ථා තියෙනවා. රොමැන්ටික් එකේ තියෙනවා, කැමනස් වල තියෙනවා, දිසමිස් වල තියෙනවා. මෙන්න මේ තුනේම සාධ්‍ය අවයවයේ ප්‍රතිජනනාත්මකයි. පක්ෂ අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. දැන් ඒ අවස්ථාවවලදී පක්ෂ අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. මෙතන E1 සාමාන්‍ය ප්‍රස්තුතයක්, මේක සාමාන්‍ය ප්‍රස්තුතයක්, මෙතනත් සාමාන්‍ය ප්‍රස්තුතයක්. එහෙනම් ඒ රීතිය මෙන්න මේ රොමැන්ටික්, කැමනස්, දිමරිස් කියන උපප්‍රකාර වලට වළංගුයි. ඊළඟට කියනවා පක්ෂ අවයවයේ ප්‍රතිජනනාත්මක නම් නිගමනයේ විශේෂ ප්‍රස්තුතයක් විය යුතුයි. දැන් බලන්න පක්ෂ අවයවයේ ප්‍රතිජානන අවස්ථා තුන මේ තියෙන්නේ. එතකොට
නිගමනය විශේෂ ප්‍රස්තුතයක් වෙන්න ඕනේ. දැන් බලමු මෙතන එහෙම වෙනකොට නිගමනය I ප්‍රස්තුතයක් විශේෂ ප්‍රස්තුතයක් වෙලා ඊළඟට පක්ෂ අවයවයේ ප්‍රති ජනනාත්මක. දැන් මෙතන තියෙන ප්‍රතිෂේධන. ඒක ගැටුවක් නෑ. මොකද මෙතන කියන්නේ පක්ෂ අවයවය ප්‍රති ජනනාත්මක නම් නිගමනය විශේෂයි. මෙතන තියෙන ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්. ඒතකොට නිගමනය විශේෂ වෙලා නෑ. මෙතන ප්‍රතිජාන වෙලා තියෙනවා නිගමනය විශේෂ වෙලා තියෙනවා. එහෙනම් මේ රීතියට අනුව මේක වළංගු වෙනවා. මෙතන තියෙන්නේ ප්‍රතිෂේධන එකක් පක්ෂ. ඒතකොට මෙතන ඒක වළංගු වෙන්නේ නෑ. ඊළඟට අවයවයක් නිෂේධනාත්මක නම් සාධ්‍ය අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. දැන් අවයවයක් නිෂේධන වෙච්ච අවස්ථාව. දැන් මෙතන තියෙනවා අවයවයක් නිෂේධන වෙලා මෙන්න මේ අවස්ථාවේදී අවයවය නිෂේධනයි, මේ අවස්ථාවේදී අවයවයක් නිෂේධනයි, මෙතන අවයවයක් නිෂේධනයි. අන්න මේ අවස්ථාවේදී කියනවා සාධ්‍ය අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. එතකොට සාධ්‍ය කියලා කියන්නේ පළවෙනි එක. එතකොට මේක සාමාන්‍ය ප්‍රස්තුතයක් වෙලා තියෙනවා. මෙතන සාමාන්‍ය ප්‍රස්තුතයක් වෙලා තියෙනවා. ඒ අවස්ථාව මෙතනත් සාමාන්‍ය ප්‍රස්තුතයක් වෙලා තියෙනවා. දැන් මේ කියන රීති තුනට එකඟව තමයි මේ උපපකාර ටික සකස් වෙලා තියෙන්නේ. එතකොට හතරවෙනි ප්‍රකාරයේ උපපකාර තියෙනවා රොමැන්ටික්, කැමනස්, දිවරිස්, ප්‍රෙසපෝ, පෙරිසෝන් සහ කැමනොස් කියන අවස්ථාව. කැමනොස් එකේදී අර කියන රීතියට එකඟයි. මොකද මේකත් අලුතෙන් එකතු වුණු එකක්. සාධ්‍ය අවයව ප්‍රතිජාන නෙමෙයි. සාධ්‍ය අවයව ප්‍රතිජාන වුණා නම් පක්ෂ අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. නම් ඒක ගැටලුවක් නෑ. සාමාන්‍ය ප්‍රස්තුතයක් වෙලා තියෙනවා. ඊළඟට එක් අවයවයක් හෝ ප්‍රතිෂේධන නම් සාධ්‍ය අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. දැන් මෙතන එක් අවයවයක් ප්‍රතිෂේධනයි සාධ්‍ය අවයව සාමාන්‍ය ප්‍රස්තුතයක් වෙලා තියෙනවා. මේ කියන ඔක්කොටම එකඟව තමයි මේ රීති ටික හැදලා තියෙන්නේ. නම් ඔන්න අපිට හතරවෙනි ප්‍රකාරයේ උපකාර 6ක් තියෙනවා. එතකොට මේ අනුව උපකාර අපිට 24ක් තියෙනවා. ප්‍රධාන ප්‍රකාර 4ට අනුව ඒ පළවෙනි ප්‍රකාරයට 6යි, දෙවෙනි ප්‍රකාරයට 6යි, තුන්වෙනි ප්‍රකාරයට 6යි, හතරවෙනි ප්‍රකාරයට 6යි ඔක්කොම අපිට උපප්‍රකාර 24ක් තියෙනවා. මේ උපප්‍රකාර තමයි අපි අඳුරගන්න තියෙන්නේ. අපි ඊළඟ පාඩමෙන් අඳුරගමු කොහොමද ලුප්ත සංවාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඔබට ජය.